බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨිනං නගරං කතං මංස ලෝහිත ලේපනං යත්ථ ජරාච මච්චුච මනෝ මක්ඛෝච රෝහිතෝති සදහවත් පින්වතුනි ජීවිතයක අස්තිර ස්වභාවය අමතක කරලා සුරක්ෂිත බව පිළිබඳ හැඟීමක් ලෝකයා ඇති කරගන්න උත්සාහ කරන්නේ විපරීත අදහස් හතරක් නිසා බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාලා අනිත්‍ය දේ නිට්ටය හැටියට සැලකීමත් දුක් සහිත දේ සැප හැටියට සැලකීමත් අනාත්ම වූ තමාගේ නොවන දේ තමාගේ හැටියට සැලකීමත් අසුභ දේ සුභ හැටියට සැලකීමත් කියලා කියන මේ විපල්ලාස හතර විපරීත දෘෂ්ටි හතර උපකාර කරගෙනයි ලෝකයා පැවැත්ම තහවුරු කරගන්න උත්සාහ කරන්නේ මේ ජීවිතයේ ඇති අස්ථිර ස්වභාවය මේ ශරීර කූඩුවේ ඇති අවදානම් ස්වභාවය බුදු පියාණන් වහන්සේ නිතර මතක් කර දෙන්නේ මෙන්න මේ විපරීත දෘෂ්ටි ඉවත් කිරීමේ අදහසිනුයි
දැන් අද මේ මාතෘකා කරගත්තු ගාථා වෙනොත් ඊට අදාළ නිදාන කතා වෙනොත් පැහැදිලි වෙන්නේ මේ කාරණයමයි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී මේ ගාථා ධර්මය දේශනා කළේ ජනපද කල්යාණී රූපනන්දා තෙරණියටයි. මේ ජනපද කල්යාණී රූපනන්දා කියලා කියන්නේ පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ මලනුවන් වුණු නන්ද කුමාරයා හා විවාහ වෙන්න හිටිය කුමරියයි. බුදු පියාණන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කළ අවස්ථාවේදී මේ නන්ද කුමාරයාගේ මංගල කාරණා තුනක් එළඹ සිටි අවස්ථාවක ඒ කියන්නේ අභිෂේක මංගල්‍යයක්, ගෙවදින මංගල්‍යයක්, විවාහ මංගල්‍යයක් කියන මේ මංගල කාරණා තුන තිබුණු අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මාලිගාවට වැඩම කළා. දානේ වළඳලා ආපසු වැඩම කරන වෙලාවේදී නන්ද කුමාරයා අතට පාත්‍රය දුන්නා. අකමැත්තෙන් නමුත් ගෞරවය නිසා නන්ද කුමාරයා ඒ පාත්‍රයත් අරගෙන බුදු පියාණන් වහන්සේගේ පිටුපසින් වඩින යනවා. මිදුලට ගියාට පස්සේ ජනපද කල්යාණිට මේ ආරංචිය ලැබිලා ස්නානය කරමින් සිටි අවස්ථාවේම තෙත්තු කෙස් කලබින්ම දුවගෙන ඇවිල්ලා ආර්ය පුත්‍රයා ඉක්මනට එන්න කියලා නන්ද කුමාරයාට අඬ ගෑවා. නමුත් නන්ද කුමාරයා ආවේ නැහැ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ කරගෙන ගිහිල්ලා මහාන කළා. ඉතින් ওই විදිහට කලක් ගියාට පස්සේ මේ ජනපද කල්යාණි කල්පනා කරනවා දැන් බුදුරජාණන් වහන්සේ රාජ්‍යය අතහැරලා ගිහිල්ලා පැවිදි වුණා. රාහුල කුමාරයාත් පැවිදි කරගත්තා. මා එක්ක විවාහ වෙන්න හිටිය නන්ද කුමාරයාත් පැවිදි වුණා. ප්‍රජාපති ගෝතමී මෑණියනුත් පැවිදි වුණා. මං විතරක් ගෙදර ඉඳලා මොකටද කියලා ගිහිල්ලා වික්ෂුණීන් ළඟ පැවිදි වුණා. ඊටාත්ම විශිෂ්ට රූප ඇති නිසා එය හැඳින්වුනේ රූපනන්දා නමින්. බුදු පියාණන් වහන්සේ නිතරම රූපයේ දොස් කියනවායි, රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා ඒ විදිහට අසුභ භාවනා ආදී දේශනා කරනවා කියලා අහන්න ලැබිලා මේ රූපනන්දාව අකමැති වුණා බණ අහන්න යන්න. තමන්ගේ රූපය ගැනත් මොකක් හරි කියයි කියලා. මේ විදිහට කලක් යන අතරේ නිතරම බුදු පියාණන් වහන්සේගේ ගුණ කතන එහෙන් මෙහෙන් ඇහෙනකොට රූපනන්දා මෙහෙණියටත් හිතුණා දවසක බණ අහන්න යන්න ඕන කියලා. තීරණය කළා වික්ෂුණීන් වහන්සේලාට හැංගිලා ඉඳගෙන බණ අහලා ඉන්න ඕන කියලා. ඒ බව වික්ෂුණීන්ටත් දැන්නුවා. ඉතින් මේ රූපනන්දා වේදා බණ අහන්න යන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේත් ඒ හිත දැකලා මොකද කළේ? රූපනන්දාවටත් වඩා විශිෂ්ට රූප ඇති 16 හැවිරිදි තරුණියකගේ රූපයක් මවලා ඉර්ධියෙන් මවලා ඒ තැනැත්තිය බුදු පියාණන් වහන්සේට පවන් සලන ආකාරයක්, තාමත්ම අලංකාර වස්ත්‍රාභරණ සැරසිලා පවන් සලන ආකාරයක් පෙන්වා වදාලා ඒ රූපේ ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේටත් අර රූපනන්දාවටත් පමණක් පෙන්න හැටියටයි අදිෂ්ඨාන කළේ. ඉතින් මේ රූපනන්දාව ගිහිල්ලා බණ අහන්න ඉඳගත්තාම ඉස්සර බුදු පියාණන් වහන්සේ දිහා බලනකොට ඔන්න ඊළඟට මේ තරුණිය දැක්කා. ඉතින් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ Tamanටත් වඩා විශිෂ්ට රූප ඇති තැනැත්තියක්. මේකට සමාන කරනකොට මේ හංසයක් ළඟ කාකියක් වගේ නේද මම කියලා Tamanගේ රූපය ගැන තියෙන මාන්නය අඩු කරගෙන මේ බොහොම ආසාවෙන් බලාගෙන හිටියා ඒ අංගපසංග දිහා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දිම ක්‍රමක්‍රමයෙන් අර රූපය 20 වයස් ප්‍රමාණයට ඒ ස්වરૂපයක් ගන්න සැලැස්සුවා. එතකොට මේ තැනැත්තියට ටිකක් අමුත්තක් හිතුණා මේ රූපය දැන් වෙනස් වුණා නේද කියලා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් මැදි වයස, මහලු වයස ওই විදිහට අර පවන්සල්න ස්ත්‍රියගේ ස්වરૂපය බුදු පියාණන් වහන්සේ 이르දීන්ම වෙනස් කරගෙන ගියා. අන්තිමට මහලියක් වුණාට පස්සේ කඩදත් ඇතිව, පැසුණු කෙස් ඇතිව වග ගැහිලා හැරමිටි වාරුවෙන් ඒත් අර බුදු පියාණන් වහන්සේට පවන්සලනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දැක්කුවා ඒ තැනැත්තියට බරපතල රෝගයක් හැදිලා. ඊළඟට විලාප කියාගෙන බිම වැටිලා තමන්ගේ මල මුත්‍රෙහි ගැරිලා ඒ අත මේ අත පෙරළුණා. ඒකත් දැකලා මේ එතකොට රූපනන්දාව අහෝ මේ තරම් මේ විශිෂ්ට රූපයක් මේ විදිහට විනාශ වෙනව නේද කියලා ලොකු සංවේගයක්, කලකිරීමක් ඇති කරගත්තා. ඊළඟට බුදු පියාණන් වහන්සේ දැක්කුවා ඒ ස්ත්‍රිය මරණයටපත් වෙනවා. ඒකම ඊළඟට ශරීරය ඉදිමෙනවා. ඉදිමිලා නව දොරින් හැරව පණුවන් හිම වැగిරෙන ආකාරයක් දක්වලා
ওই විදිහට මේ රූපයේ හිම්පිටම විනාශයේ බුදු පියාණන් වහන්සේ ශීඝ්‍ර චලන චිත්‍රයක් වගේ මේ රූපනන්දාවට පෙනෙන්න සැලැස්සුවා. මේක දැකලා හොඳටම පැවැත්ම ගැන ලොකු බයක්, පැවැත්මේ ඇති භයානකත්වය ගැන සංවේගයක්, කොටින්ම කියතොත් මේ ජීවිතයේ මේ අස්තිර ස්වභාවය ආදීනව පක්ෂය තීරුම් අරගෙන නිබ්බිදා කියලා කියන කලකිරීමක්, සසර කලකිරීමක් ඇති වෙන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ඊට උපකාර කිරීම වශයෙන් ගාථා දෙකක් වදාලා ආතුරං අසුචින් පූතින් පස්සනන්දේ සම්සයං උග්ඝරන්තං පග්ඝරන්තං බාලාණං අභිපත්හිතං යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං ධාතුයෝ ශුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගමි භවේ ඡන්දං විරාජෙත්වා උපසන්තෝ චරිස්සති. ඒ ගාථාවල සාමාන්‍ය අර්ථය නන්දාවනි ලෙඩ වූ අපිරිසිදු වූ කුණු වූ බාලයන් විසින් බොහොම විශේෂයෙන් ප්‍රාර්ථනා කරනු ලබන්නා වූ උඩින් යටින් වැగిරෙන මේ ශරීර කූඩුව දෙස බලව යථා ඉදං තථා ඒතං මේ ශරීර කූඩුව යම්සේද ඔය ශරීරයත් එසේමය යථා ඒතං තථා ඉදං ඔය ශරීරය යම්සේද මේ ශරීරයත් එසේමය. ඊළඟට විදර්ශනා උපදේශක් වගේ දෙනවා. ධාතුයෝ ශුඤ්ඤතෝ පස්ස ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතුන් මේවා ශූන්‍ය වශයෙන් බලව. ශූන්‍ය කියලා කියන්නේ අනාත්ම වශයෙන් බලව කියන එකයි. මාලෝකං පුනරාගමී නැවතත් මේ ලෝකයට එන්න එපා. භවේ ඡන්දං විරාජෙත්වා පැවැත්ම පිළිබඳව ඇති ආසාව අතහැරලා උපසන්තෝ චරිස්සති. උපශාන්තව හැසිරෙන්න කියලා බුදු පියාණන් වහන්සේ මේ විදිහට අනුශාසනාවක් කළා කමඨහනක් වගේ. ඒක අහලා රූපනන්දාව සෝවාන් ඵලයට පැමිණියා. අර කලකිරීම තුලින්ම. ඊළඟට බුදු පියාණන් වහන්සේ කල්පනා කළා මෑට තවත් පිහිට වෙන්න ඕන කියලා ඉදිරි මාර්ගඵල ලබා ගන්න. ඒකට උපකාර වෙන අන්දමින් තමයි අපි අර කලින් මාතෘකා කළ ගාථාව ඊළඟට දේශනා කළේ. ඒ නන්දාවගේ චිත්තාචාර සිත ක්‍රියා කරන ආකාරය දිහා බලලා මේ ශරීරයේ ඇති අනාත්ම ස්වභාවය ශූන්‍යත්වය වඩාත් වැටහෙන ආකාරයටයි අර ගාථාව වදාළේ. අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපනං යත්ථ ජරාච මච්චුච මානෝ මක්ඛෝච ඕහිතෝ. ජරාවත් මරණයත් මාන්නයත් ගුණමකුකමත් කියලා කියන දේවල් ඒ ධර්ම අටවාගෙන සිටින මස් ලේවලින් ආලේප කරන ලද ඇටවලින් නිර්මිත නගරයක් තිබේ කියලා ඇටවලින් නිර්මාණය කළ නගරයක් ඇත කියන අදහසයි ඒ ගාථාවෙන් කියවෙන්නේ. මේ ශරීර කූඩුව ගැන කරන විස්තරයක් එතනක්. ඒ ගාථාව අහලා ඒ අනුව දේශනා කළ ඒ බණ අහලා නන්දාව අරහත් භවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. ඒකට ධර්ම කතාව වශයෙන් තිබෙන්නේ ඒකයි. අපි අර හැමදාම කරන්න වගේ අපි බලමු මේ ධර්ම කතාවෙනුත් ගාථාවෙනුත් ගත හැකි අර්ථසාරය මොකක්ද කියලා. බුදු පියාණන් වහන්සේගේ පුරිස ධම්මසාරථී ගුණය කියලා කියන ඒ අතිශ්‍රේෂ්ඨ ධර්ම දේශනා විලාසය හෙළිවෙන කථාන්තරයක් මේකත්. දැන් රූපනන්දාවගේ චරිතය ගැන හිතලා බලනකොට විශාල ආඩම්බරයක් ඇති කරගන්න විදිහේ තත්වයකයි අය සිටියේ. රූපය පිළිබඳව ජනපද කල්යාණියක්. ඒ වගේම ඒ නමිනුත් පෙන්눔 කරන විශේෂ විශිෂ්ට රූප ඇති බව. ඊළඟට පිච්චුණින් අතරත් රූපනන්දා නමින් හැඳින්වුණා. ඒ විදිහට ඒ රූපය ගැන තිබුණු මාන්නය නිසා බුදු පියාණන් වහන්සේ කෙරෙහි යම්කිසි නොසතුටු බවක් ඇදුවා යතින්ට පැමිණියේ. ඒ නොසතුටු බව ඉවත් කරන්න බුදු පියාණන් වහන්සේ කළේ මොකක්ද? දැන් මේ පින්නතුන් දන්නවා කටුවක් කැණුණාම ඒ කටුව ඇදලා දාන්න ඊටත් වඩා තියුණු කටුවක් ඕන වෙනවා. ඒ වගේ මේ තැනැත්තියගේ රූපය පිළිබඳව ඇති මාන්නය නැති කරන්න බුදු පියාණන් වහන්සේ රූපයම යොදාගත්තා. ඊට වඩා විශිෂ්ට රූප ඇති ස්ත්‍රියකගේ ඒ රූපය නිර්මාණය කළා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ ළඟ පාන් සලමින් ඉන්නවා දැක්කහම අර කලින් තිබුණ නොසතුට ඉවත් වෙන්නේ නැති. අර කිව්වට මොකද තථාගතයන් වහන්සේ රූපය ගැන ඒ තරම්ම නිග්‍රහ කරන්නේ නැහැ කියලා හිතන්නවත් ඇති සමහර විට.
කොයි හැටි හෝ ඒවා ඒ විදිහට ඒක බොහොම ආසාවෙන් බලාගෙන ඉඳෙද්දි තමයි ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ රූපයේ විපරිණාමය අවුරුදු 80ක 90ක තුල සිදුවෙන විපරිණාමය ක්ෂණ කීපයක් තුලට නගලා රූපනන්දාවට දක්වන්න සැලැස්සුවා. ඒ තුලින් අර විපස්සනා විදර්ශනා චිත්ත වීතියට ඉඩ සලසා දීමයි බුදු පියාණන් වහන්සේ කළේ. දැන් මේවා කියනකොට මේ පින්නතුන්ට හිතෙනවා ඇති වර්තමාන යන්ත්‍ර සූත්‍ර වලත් මේ විදිහේ දේවල් කරන්න පුළුවන්කම තියෙනව නේද කියලා. නමුත් ඒවයින් ප්‍රයෝජනය ගන්නේ භවය වඩන්නයි, භවයේ ඡන්දේ නැති කරන්න නෙවෙයි. සුභ සංඥාව ඇති කරගන්නයි, අසුභ සංඥාව ඇති කරගන්න නෙවෙයි. මේ ධර්මානුකූල වටිනාකම් පිළිබඳ විශේෂ අවබෝධයක් ඇති කරගන්න හොඳ කථාන්තරයක් මේක. එතකොට මේ රූපනන්දාව ඇත්ත වශයෙන්ම ආදර්ශවත් මෙතන ආදර්ශවත් කථාන්තරයක් තිබෙන්නේ. මේ ශරීරයේ යථා ස්වභාවය හෙලිකල බුදු පියාණන් වහන්සේ ක්ෂණයකින්ම මේ අති දීර්ඝ සංසාරයේ මේ ශරීරයත් එක්කයි අපි මේ කාලයක් ගත කළ තියෙන අනන්ත කාලයක්. නමුත් ශරීරය හඳුනගෙන නැහැ. ශරීරයේ අනිත් අර කියාපු ලක්ෂණ. අර විපල්ලාස කියලා කිව්වේ විපරීත අදහස් කියලා කිව්වේ හරියට අර ඔළුව බිම තියාගෙන බලනකොට පෙනෙන දර්ශන වගේ දේවල් විපරීත දර්ශන කියලා කියන්නේ. ඒවට කියනවා විපල්ලාස ධර්ම කියලා. ඉතින් ලෝකයේ ලෝකයා තුල පවතින්නේ අනිත්‍ය දේ නිට්ටය හැටියට ගන්න හැඟීමක්. මේ දෙස අනිත්‍ය දේ නිට්ටය හැටියට සැලකීමක්. ඒ වගේම දුක් සහිත දේ සැප හැටියට සැලකීමක්. අනාත්ම දේ ආත්ම හැටියට සැලකීමක්. ඊළඟට අසුබ දේ සුබ හැටියට සැලකීමක්. ඒ විපරීත අදහස් නැති කරන්නයි බුදු පියාණන් වහන්සේ අර උපක්‍රමයේ යෙදුවේ. ඊළඟට ඒක තුලින් ඇතිවෙන්නයි කියලා අපිට හිතා ගන්න පුළුවන් චිත්ත පරිවර්තනය අපිට ධර්මානුකූලව කල්පනා කරනකොට මෙන්න මේ විදිහට සලකන්න පුළුවන්. එන අපි දන්නවා දැන් රූපය තමයි බොහෝ දෙනා තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්නත් ප්‍රයෝජනයට ගන්න. මේ මම තමයි කියලා බය නැතුව කියනවා රූපය. නමුත් බුදු පියාණන් වහන්සේ මේ රූපය තුලින් රූපයෙන් පෙන්වු කරන්නේ අඤ්ඤතා භාවයට සාධකයක් කරගන්නවා. වෙනස් වීමට. රූපය වෙනස් වෙන බව සාමාන්‍ය ලෝකයට නොවැටහෙන්නේ මොකද? ඝන සංඥාවෙන් මේ රූපය පිළිබඳව යම්කිසි වැරදි සංකල්පයක් ඇති කරගන්නවා. මේකේ වෙනස් වීම අමතක කරලා රූපය මේ අවස්ථාවල් දැඩිව ගන්නවා. කොටිම මුළු මහ ජීවිතේම ඡායා රූප අරගෙන ඔය පොත්වල අලවගෙන මේ මම කියලා ආඩම්බරයෙන් කියන අය එහාට මුළු ලෝකේ පුරා ගිහිල්ලා අයගත්තු ඡායා රූප පෙන්න අනිත් අයටත් මාන්න ඇති කරගන්න අයට ඔන්න මෙන්න මේ කාරණයක් මේ කථාන්තරයක් හිතන්න පෙළඹෙන දෙයක්. සාමාන්‍ය ලෝකයාට මේ රූපේ වෙනස් වීම අර අවුරුදු ගණනාවක් තුල වෙන වෙනස් වීම ගැන තැකීමක් නැහැ. සමහර විට තමා ඉදිරියට එන මිත්‍රයෙක් හමුනාම කියාවි අපොයි කොයිතරම් වෙනස් වෙලාද කියලා. නමුත් Tamanගේ වෙනස් වීම පෙනෙන්නේ නැහැ. එහෙම ස්වභාවයක් තිබෙනවා අර ආත්ම ස්නේහය නිසා. ඝන සංඥාව වශයෙන් මේවා දැඩිව ගැනීම නිසා. ඒකට මේවා කැඩීමට උපකාර වෙන්නේ විදර්ශනා වශයෙන් මේවා සංස්කාර හැටියට දැකීමයි. සංස්කාර කියන එක අපි බොහෝ විට මේ සිංහල කරලා දක්වනවා සකස් කිරීම කියලා. සමහරවිට සකස් වීම අර ඇඳීම් දැන් ඡායාරූපයක් ගන්නකොට යම්කිසි අරැඳීමක් බොහෝ දෙනා කරනවනේ. මේ අවස්ථාවේ මේ රූපය වැටෙන්න හොඳට ලස්සනට ඉන්න ඕන කියලා. ඉතින් එහෙම ගත්තු ඡායාරූපය ඉතින් ආඩම්බරයෙන් මම මේ කියලා ගන්නවා. නමුත් ඊළඟ තව අවුරුද්දක් ගිහිල්ලා එහෙනම් මාස ගණනක් ගිහිල්ලා ගන්නකොට ඊට වඩා වෙනස් වෙලා. ඒකත් ඒ විදිහටම ගන්නවා. මේ විදිහට සංස්කාර සමූහයක් තමයි මේ සංස්කාර සම්තතියක් තමයි ජීවිතය කියලා කියන්නේ. මේවා ඇති අනිත්‍යතාව බොහෝ දෙනා සලකන්නේ නැහැ. මේක එකක්ම ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා කියන විදිහට මෙය මම වෙමි මෙය මගේ මෙය මගේය මෙය මම වෙමි මේ මගේ ආත්මයයි කියලා ගන්න ස්වභාවයක් ලෝකයා තුල තිබෙනවා. ඉතින් මේ සංස්කාර සම්තතිය යම් කෙනෙක් විදර්ශනා වශයෙන් විදර්ශනා ප්‍රඥා වශයෙන් දුටුවා නම් අන්නේ තැනත්තාට ඒකාන්ත වශයෙන් භවය පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. නිවන බලාපොරොත්තු වෙනවා නම් භවයේ පිළිබඳව ආසාව ඉවත් කරන්නට සිද්ධ වෙනවා. භවය ගැන ආසාවත් රඳවාගෙන සුභ සංඥාවේ ගැලී ඉඳගෙන නිවනක් බලාපොරොත්තු වීම එහෙම් පිටින්ම නිර්ාර්ථක වැඩක්. මොකද යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යථාර්ථයයි මේ බුදු පියාණන් වහන්සේ වදාළ මේ දුක්ඛ සත්‍ය එහෙම නැත්නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේක සාමාන්‍ය ලෝකයාගේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, මෝහය නිසා, මාන්නය නිසා වැටහෙන්නේ නැහැ. මේකමයි දැන් අට්ඨීනන් නගරං කතා මේ ඇට වලින් කරපු නගරයක්. මේක ඇතුලේ දැන් සාමාන්‍යයෙන් මිත්‍යා දෘෂ්ටික නොයෙකුත් ශාස්ත්‍රවල උගන්වලා තියෙන්නේ
මේ ශරීරය තුල ආත්මයක්, සියුම් විදිය ආත්මයක් ගැබ්බෙලා තිබෙනවා. මහ පුදුම අනිත්‍ය වූ ආත්මයක් තියෙනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මේ ඇට වලින් කරපු නගරය තුල මේක නගරේ මේ ඇටකල අපි හිතමු දැන් මේක කණු වල මැටි ගහලා වැල්පටින් බැඳලා මැටිව ගහලා හදන්න වගේ තමයි මේ නගරය ඇට නැමැති කණු වල මස්ලී ඒවා නහර වැල් වලින් බැඳලා මස්ලී වරිච්චි ගහලා මේ හදාපු නගරය තුල එහෙම නැත්නම් ගේ තුල තිබෙන්නේ මොනවද? මානය, ජරාව, මරණය, මානය, ගුණමකුකම් කියන දේවල්. මාන්නයක් ඇති කරගන්නවා මමයි කියලා අස්මිමානයක්. ඒ වගේම අර ජරාව, මරණය ඒවා පළපදියම් වෙලා තියෙන මේවා බාහිර වෙන දේවල් නෙමෙයි මේ ශරීරයත් එක්කම උත්පත්තියත් සමගම එන දේවල් මේ මරණය, ජරාව ආදී. උපන් අවස්ථාවේ ඉඳලම දිරන්න පටන් ගන්නවා. ඒක ලෝකයා අමතක කරනවා. තරුණ වයස කියලා එකක් අටවාගෙන ඊළඟට ඒකත් රැක ගන්න සුභ සංඥාව අනුව ඒක ආරක්ෂා කරගන්නත් නොයෙකුත් විදිහේ කෘත්‍රිම උපක්‍රම පවා යොදා ගන්නවා. දැන් අපේ බෞද්ධ සංස්කෘතියට අනුව නම් මහලු වීම කියන එක ඒක අර විදිහට හංග ගන්න දෙයක් නෙවෙයි. පැසුණු හිසින් බුහුමන් ලබව කියලා පැරණි කයමනක් තියෙනවා. නමුත් දැන් බටහිර සංස්කෘතියට අනුව බලන අය කරන්නේ මොකද්ද? කළු කරගත්තු හිසින් බුහුමන් ලබන්න උත්සාහ කරනවා. නොයෙකුත් ආලේප වලින් අර පැසුණු හිස් සුදු කරගෙන ඒ රැලි වැටිච්ච ඒවා තවත් නොයෙකුත් විදිහේ අලුත් වෛද්‍ය උපක්‍රම වලින් කරගෙන ඒ සකස් කරගෙන මරණකම්ම තරුණම ඉන්න උත්සාහ කරනවා. ලෙඩකට රෝගියෙකුට බෙහෙත් ගත්තට දෝෂයක් නැහැ. නමුත් අර තමනුත් මුලා වෙලා අනිත් අයත් රවට්ටන්න බලනවා. අන්න ඒක තාමත්ම මෝඩ අඥාන දෙයක්. ඒ බඳු අය දීර්ඝ කාලයක් සංසාරේම දුක් විඳිනවා. කවදාවත් මේ Taman එක්ක මේ Taman උත්පත්තියත් එක්කම මරණය දක්වාම තියෙන මේ ශාරීරියේ නියම ස්වභාවය යථාර්ථය තේරුම් ගත්තේ නැහැ. ඉතින් මේ කතාවෙන් රූපනන්දාවන්ට පමණක් නෙවෙයි අනිත් අයට. අර කියාපු අර නාගරික සભ્યත්වයේ අනුව රූපය විලාසිතාවන්ට වැඩි තැනක් දෙන අයට හිතන්න පෙළඹෙන කාරණයක් මෙතන තිබෙන්නේ. ඉතින් ওই විදිහට ඒ වගේම බුදු පියාණන් වහන්සේ දැන් මේ ගාථාවල අත වශයෙන් මේ ගාථා ඊටාත්ම ගැඹුරට යන ගාථා මේ හැම එකක්ම නැතත් අපි කෙටියෙන් මේවා පිළිබඳව යම්කිසි විග්‍රහයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අර මුලින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගාථාවල කියවෙනවා ආතුරං අසුචින් පූතින්. මේ ආතුර කියලා කියන්නේ ලෙඩ වූ දෙයක් කියන එක. මේ ශරීරය ලෙඩ කූඩුවක් කියලා සමහර තැන්වල දක්වලා තියෙනවා. රෝග නිඩ්ඩං පභංගුරං බින්දී යන ලෙඩ කූඩුවක් කියලා. ඒ වගේම අසුචින් කියලා කියන්නේ අපිරිසිදුයි. මේ ශරීරයේ අපිරිසිදු භාවය. ඒකත් ඉතින් සාමාන්‍ය ශිෂ්ට ජීවිතයට අනුව ඒ අපිරිසිදු භාවය පවා එක්තරා ප්‍රමාණයකට වසා ගන්න සිද්ධ වෙනවා. නමුත් ඒක තමන්වත් වටහා ගන්න ඕනේ මේ ශරීරයේ අසුචි ස්වභාවය. ඒක අර විදියට රූපලාවන්‍ය නිසා ඇති කරගත්තු මාන්නය නිසා මේව අමතක වෙන ස්වභාවයක් තිබෙනවා. ආතුරං අසුචින් පූතින් ඊළඟට පූති කියලා කියන්නේ මේක කුණු වෙච්ච එකක්. දෙතුන් දවසක් මුහුණකට හොදන්නේ නැතුව හිටියොත් කොහොමද තත්ත්වය කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් ඒ වගේ කුණු වෙන ස්වභාවයක් තිබෙනවා. ඊළඟට මේක සමුස්සයන් කියලා කියන්නේ මේක පස් ගොඩක් වගේ එකතු කරලා ගොඩ ගහගත්තු දෙයක්. සමුස්සය කියන වචනේ ශරීරයට යෙදෙන ධර්මයේ ඒක හරියට මේ අර ධාතු හතර එකතු කරලා ගොඩ ගහගත්තු එකක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක උපාදින්න වශයෙන් ඒ අතීත කර්ම වේගය අනුව යම්කිසි මව කුසක ඉපදිලා ඊළඟට ශරීරයක් හැටියට ඒක ගොඩ නැගෙනවා. මේකට උපකාර වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුමයි ධාතු හතරමයි. මේක ඉතින් මේක ඇතුලේ තියෙන ඒවා තමයි අර ජරාව මරණය පළපදියම් වෙලා ඉන්නවා. ඕකයි ජීවිතයේ தত্ত্বය. ඊළඟට ඒ විදිහට පිළිකුල් වශයෙන් අසුභ වශයෙන් උත්තේ ශාරීරික ස්වභාවය දක්වලා ඊළඟට බුදු පියාණන් වහන්සේ ඔන්න වඩාත් හිත ඉහළ විදර්ශනාවට නැඹුරු කරන්න ධාතු කර්මස්ථානයට යොදනවා. ඒ පැත්තට හරවනවා. ධාතුයෝ ශුන්‍යතෝ පස්ස. මේ ධාතුන් ශරීරයේ හැදිලා තිබෙන ධාතුන් හතර ශූන්‍ය වශයෙන් බලව. දැන් සාමාන්‍ය ලෝකයා මේ ශරීරයේ අංගපසංග පමණක් නෙවෙයි මේ ශරීරයේ තිබෙන ඇතුළත තියෙන ලේ මස් ආදී හැම එකක්ම මම මේ මාගේ කියලා ගන්නවා. නමුත් මේවා අර බාහිර ලෝකයේ තිබෙන ඒ ධාතුමයි. මේක අමුතු ස්වરૂපයකින් වගේ තිබුණාට මොකද? ඒවා මම මාගේ කියලා ගත යුතු දේවල් නෙවෙයි කියන එකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක විදර්ශනා වශයෙන් නිතර මෙනෙහි කිරීම වශයෙන් පුරුදු කිරීමෙන් මේ ධාතුන් ශූන්‍ය හැටියට බලව. ශූන්‍ය කියලා කියන්නේ ආත්මත්වයක් මෙතන නැහැ. ආත්ම ස්වභාවයක් නැහැ.
ඒ වගේම ඊළඟට යථා ඉදං තථා ඒතං යථා ඒතං තථා ඉදං විදර්ශනාව සම්පූර්ණ කිරීමේදී දක්වන එක න්‍යායක් තමයි ඇතම් කෙනෙක් ඇතුළතින් විදර්ශනාව ආරම්භ කරලා පිටතින් සම්පූර්ණ කරනවා. තවත් කෙනෙක් පිටතින් ආරම්භ කරලා ඇතුළතින් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ඇතුළතින් පිටතින් කියලා අපි කිව්වේ ඇතුළතින් කියලා කියන්නේ තමාගේ කයින්. දැන් මෙතන නන්දාවට ඒ තමන්ගේ රූපය ගැන තිබුණු මාන්නය නිසා තමාගේ ශරීරය එකපාරටම විදර්ශනාවට නගලා ඒ පැත්තට හරවලා මේකේ අසුබ ස්වභාවය තේරුම් ගන්න ශක්තියක් නැහැ. ඒක දැකලා බුදු පියාණන් වහන්සේ කලේ බාහිරව රූපයක් මැව්වා. ඒ රූපය එතකොට ඒ රූපය දිහා අවධානය යොමු කරගෙන ඉඳෙද්දී ඒ රූපයේ බිඳී යන ස්වභාවය දකින්න සැලසුවාට පස්සේ ඔන්න ඊළඟට ඒ රූපේ යම්සේද ඔය රූපයත් මෙසේය. මේ ඔය රූපේ යම්සේද ඒ රූපයත් මෙසේ කියලා අන්න ඒ ඇතුළතත් පිටතත් එහෙම නැත්නම් අභ්‍යන්තර බාහිර අධ්‍යාත්ම බාහිර කියලා කියන මේ දෙපැත්තම එක වගේ කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ඉතින් මේක තුලින් හිත උපේක්ෂාවට ගැනීමයි. ඇත්ත වශයෙන්ම මේ විඥානය කියලා කියන්නේ පින්නතුනි ඒක ටිකක් ගැඹුරු කාරණයක්. මේ ධාතුන් පිළිබඳව මේවා ඇතුළත පිටත කියලා භේදයක් ඇති කර ගැනීම තුලම තිබෙනවා මේ විඥාණය වෙන් කර දැන ගැනීම. මේ හරඹය මේ ජීවිතය කියලා කියන හරඹය ඇති වෙන්නේ ඔන්න ඔය බෙදා ගැනීමෙන්. ඇතුළත පිටත කියලා කියන බෙදා ගැනීමෙන්. මේක දීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා මේ ධාතු හතරේ කොටසක් මේ මම මාගේ කියලා ගත්තා. ඒ තණ්හාවත් උපාදානයත් නිසාම නැවතත් මේ බීජය මේ විඥාන බීජය යම් කිසි තැනක පැලවෙනවා. කර්ම ඒකට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනේහෝ. කර්මය නැමැති කෙතේ තමන් සිතින් කයින් වචනයෙන් කළ කර්ම අනුවයි කෙත සකස් වෙන්නේ. ඒ කර්මය නැමැති කෙතේ විඥාන බීජය වැඩෙනවා නැවතත් සංසාරයේ භවයේ තණ්හාව දියසීරාව කරගෙන. තණ්හාව තමයි දියසීරාව. එතකොට නිවන් දැකීම කියලා කියන පින්වතුනි ඒක ඔස්සේම අපි කල්පනා කරලා බැලුවොත් මොකද්ද බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ? අර තණ්හා නැමැති දියසීරාව ඒ තෙතමනේ ඉවත් කරලා මේ විඥාන බීජය පුස්සක් බවට පත් කරනවා. තවත් පැල නොවන තත්වයකට පත් කරනවා. අන්න එහෙම තමයි මේ සංසාර ගමන බුදු පියාණන් වහන්සේ නතර කරන්නේ. ඒක සඳහා අර විදර්ශනා වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනීමක් අවශ්‍ය වෙනවා. ප්‍රත්‍යක්ෂ මේ අර ධාතුන් පිළිබඳව සමතාව දැන් ආධ්‍යාත්මික ධාතු හැටියට ඇතුළත ධාතු හැටියට කියන ඒවා බුදු පියාණන් වහන්සේ දැන් කෙටියෙන් අපි සලකා ගත්තොත් පඨවි ධාතුවට නිදසුන් තමයි ඔය කෙස්ලොම් නියදත් මස් ඇට ආදී දේවල්. ආපෝ ධාතුවට ලේ සැරව මල මුත්‍රා ආදී ඒ විදිහේ දේවල් දියාරු දේවල්. මේවා අර ඒ ධාතු දෙකට නිදසුන්. ඊළඟට තේජෝ ධාතුව මේ ශරීරයේ උෂ්ණ ස්වභාවයයි දාහය ආහාර පැසවීම ආදියට උපකාර වන උෂ්ණ ස්වභාවයයි. වායෝ ධාතුව මේ ආශ්වාස ප්‍රශ්වාසයත් අනිකුත් ශරීරයේ ගමන් කරන වායෝ ධාතුවේ ලක්ෂණයි. ඉතින් ඒ අනුව ධාතු හතරමයි මෙතන තිබෙන්නේ. නමුත් මේවා පිළිබඳව මම මාගේ කියන මේ සංඥාවක් ලෝකයා තුල තිබෙනවා. මේක ක්‍රමක්‍රමයෙන් අර කියාපු නේතං මම නේසෝ හමස්මි කිව්ව න්‍යායයට අනුව මේක තමාගේ නොවන හැටියට නුවණින් දැකිය යුතුව තිබෙනවා. ඒකයි අර ධාතියෝ ශුඤ්ඤතෝ පස්ස. ඒ විදිහට දැකීම තුළින් නැවතත් භවයට එන්නේ නැහැ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ විදිහට භවය පිළිබඳ ඇල්මක් ඇති තාක් භවයට එනවා. භවය පිළිබඳ ඇල්ම නැති කිරීමයි එතකොට මේ ධර්මයේ පරමාර්ථය. ඒකට අත්‍යවශ්‍යයි නිබ්බිදාව කියලා කියන කලකිරීම. දැන් ජීවිතය ගැන ඇතම් කෙනෙකුට කලකිරීම ඇති වෙන්නේ ඔන්න බරපතල රෝගයක් හැදිලා එහෙම නැත්නම් අන්තයටම මහලු වුණාට පස්සේ ඒ වෙලාවේ සමහර විට හිත හරියට ක්‍රියා කරන්නේ නැහැ අර විදර්ශනාවට නගන්න තරම්. නමුත් යම් කිසි කෙනෙක් මේ තමන්ගේ ඥාන ශක්තිය හොඳින් තියෙන අවස්ථාවේදී මේ අර මේකේ යථාර්ථය තේරුම් ගන්නවා නම් ඒ තැනත්තට නිවන් අවබෝධ කරන්න පහසු වෙන්න පුළුවන්. අන්න ඒක අපි කල්පනා කරන්න ඕන. මොකද මේ ශරීරයේ ඇති මේ සුභ සංඥාව ඊ타මාත්ම භයානකන් දෙමින් ලෝකයාගේ ඇස් වසාගෙන තිබෙනවා. ඒක මේ පින්වතුන් කවුරුත් දන්නවා. ඒකයි බුදු පියාණන් වහන්සේ අර විපල්ලාසයක් හැටියට දක්වලා තිබෙන්නේ. දැන් මේ ධාතු කර්මස්ථානය ගැන කල්පනා කරලා බලනකොට ඇතැම් විට මේ පින්නතුන් අහලත් ඇති ඔය සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා ධාතු මනසිකාර කියලා කොටසක්. ඒකෙදි බුදු පියාණන් වහන්සේ මහ පුදුම උපමාවක් දෙනවා මේ ශාරීරිය දෙස බැලිය යුතු ආකාරය පිළිබඳව. යම්සේ ගව ඝාතකෙක් ගව දෙනක් මරලා කැබලි කරලා හතරමං සංදියක තියාගෙන විගුණන අවස්ථාවේදී ඒ වෙලාවේ ගවයා කියන හැඟීමක්
ඒ දව ඝාතකයා තුල නැත්තේද? අන්නේ අන්දමටම යෝගියා විදර්ශනා යෝගියා මේ ශරීරය ධාතුන් විග්‍රහ කරලා මේ විදිහට වේවච්ඡේදනය කළා බැලිය යුතුයි කියලා දක්වනවා. ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ අකාරුණික උපමාවක් මෙතන දක්වලා තිබෙන්නේ කියලා. නමුත් මේ උපමාව තුල තියෙන ගැඹුර අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අර ගව ඝාතකයෙක් බොහොම මහන්සි වෙලා අර ගවයා මරලා කැබලි කරලා ඉවර වෙලා ඇති කරගන්න ධාතු සංඥාව යෝගාවචරයා මේ ජීවත් වෙන සජීවී සත්ත්ව සංඥාව රඳන මේ ශරීරයම ප්‍රඥාව විදර්ශනාව නැමැති සැතින් ඒ කියන අවියෙන් මේක විවච්ඡේදනය කළා කපලා කොටලා අර අවබෝධ කරගන්නවා. අන්න ඒකටයි මේ උපමාව යොදලා තිබෙන්නේ. එතකොට දැන් අර අපි කවුරුත් දන්නවා දැන් දාමරිකයෙක් කෙනෙක් මරන්න උපකාර කරගන්න පිහිය ඇතැම් විට ශල්‍ය වෛද්‍යවරයෙක් තව කෙනෙක් සුවපත් කරන්න උපකාර කරගන්නවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ මේ අකාරුණික හැටියට පෙනෙන දව ඝාතක උපමාව යොදලා තිබෙන්නේ අර විදර්ශනා ප්‍රඥාවේ තියුණු බව පෙන්වීම කිරීමටයි. ඇත්ත වශයෙන්ම ධාතු සංඥාව විශේෂ වෙන්නේ ධාතු සංඥාව ගෝචර වෙන්නේ තියුණු නුවණැත්තන්ටයි කියලා කියනවා. මේ ශරීරයේ තියෙන ආකාරයෙන්ම මෙනෙහි කරලා මේක තුල තිබෙන්නේ මේ ධාතු හතර පමණයි කියලා ඒ විදිහට උපේක්ෂාව ඇති කර ගැනීම. අන්නේ උපේක්ෂාව ඇති කරගන්නේ මොකටද? ඒ උපේක්ෂාව තුලින් ඇතුළතත් පිටතත් කියන මේ භේදය නැති වෙලා යනවා. ඒ භේදය නැති කර ගැනීම අවශ්‍ය වෙනවා අර කිව්ව විදිහට විඥාණය නිරුද්ධ තත්වයට එහෙම නැත්නම් අර පුස්සක් බවට පත් කිරීමට. මේ පුස්සක් කියලා කියන්නේ මේ විඥාණයේ තිබෙනවා නැවතත් භවයක් මවන ශක්තියක්. කොටින්ම කියතොත් නැවත උත්පත්තියට ආහාරය වශයෙන් තිබෙන විඥාණය කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ විඥාණය තිබෙන තාක් ඒක කර්මානුරූපව කොතනක හරි උපදිනවා. ඉතින් ඒක නිසා අර නාස්තික දෘෂ්ටියට අනුව මේ ජීවත් වෙන තාක් අපි ඕනේ හැටියට සැප විඳිමු මෙතනින් ජීවිතේ කෙලවරයි කියලා බේරෙන්න බෑ. මේ ධර්මතාව ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මතාවට අනුව යම් කෙනෙක් මේ තමන් කරන කර්ම තමන් රැස් කරගන්න කර්ම ඒවා හිතක් හැටියට පිළියෙනවා. ඒක ඇත්තට වැටෙනවා අර විඥාන බීජය. ඒ විඥාන බීජය ඊළඟට ඒකේ පැලවෙන ශක්තිය තිබෙන්නේ අර තණ්හාව නිසායි. ඒ තණ්හාව නිසා අර දිය සීරාවේ උපාදාන කියලා කියන මුල් ඇද ගන්නවා. තණ්හා උපාදාන. ඉතින් උපාදානය කියලා අල්ලගත්තට පස්සේ එතන තියෙන භවය නැවත පැවැත්මක්. ඔය පැලවෙන දිය සීරාවේ ඇති පොළවක පැලවෙන ඇටයක් දැම්මට පස්සේ ටික දවසකින් පස්සේ ඒකේ මුල් ඇදිලා ගහක් බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහේ ඔය ජීවිතය පිළිබඳ කථාන්තරේ භාව පිළිබඳ කථාන්තරේ ඔය කෙටි ධර්ම අර අපි කලින් කියාපු කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනීහෝ කියලා කියාපු ඒ පාඩේ අනුව මොනවත් තේරුම් ගන්න පුළුවනි. එතකොට මේන් අපිට පේන්නේ මේ කෙනෙක් භවයෙන් මිදෙන්න බලවනවා නම් අත් වශයෙන් භවයෙන් මිදෙන්නත් නෙවෙයි ලෝකයා බලාපොරොත්තු වෙන්නේ දුක කෙලවර කරගන්න. හැමෝම කතා කරන්නේ දුක කෙලවර කරගන්නයි. දුක කියන වචනේට අකමැති නම් අසහනය නැති කරගන්නයි. ඔය කොයි විදිහේ ලස්සන වචන වලින් කිව්වත් මේ ලෝකයේ ඥානවන්ත මේ තාක් ලෝකයේ පහළ වුණු ඥානවන්ත හැම දෙනාම කල්පනා කරනවා මේ භවයේ මේ පැවැත්මේ යම්කිසි දුක් ස්වභාවයක් තිබෙනවා නොසෑහෙන අතෘප්තිකර ස්වභාවයක් තිබෙනවා. මේකට බෙහෙත සොයමින් මේකට මේ දුක නැති කර ගැනීමේ ක්‍රමය සොයමින් තමයි අන්‍යාගමිකයන් පවානෝයිකුත් දෘෂ්ටිමා ඉදිරිපත් කරමින් සිටියේ. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ අය මේ දක්වන විසඳුම් වල ඇති සීමාවන්. ඒක ඇත්ත වශයෙන්ම මේ අය පිළිගන්න කැමති නැති යම්කිසි යථාර්ථය පිළිබඳ සත්‍යතාවක් නිසාමයි මේ පැවැත්ම තිබෙන්නේ. ඒක තමයි අර දුක මුළු මහත් පංචස්කන්ධයම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන ඒවා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දක්වන්නේ ස්කන්ධ කියන නාමයෙන්. රූප ස්කන්ධ කියලා කියන්නේ රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක් හැටියටයි. එතකොට ගොඩවල් පහක් එකතු කරගෙන ඒවට මමයේ කීම අඥාන දෙයක් බව එකපාරටම තේරෙනවා. එහෙම ඒ සාමාන්‍ය වශයෙන් තේරුණාට මොකද මේක විදර්ශනා ඇසින් දකින්න ඕන. ඒ දකින්න නම් අන්න අර කියාපු ඝන සංඥාව ඉවත් වෙන අන්දමට මානසිකාර්ය පවත්වන්න ඕන, මෙනෙහි කිරීම පවත්වන්න ඕන. දැන් අර රූපනන්දාව අර චලන චිත්‍රය වගේ බුදු පියාණන් වහන්සේ ඉරිදීන් මවාපැන්නු ඒ රූප සමූහය තුල ඒ එක මොහොතට ඒවා අල්ලගත්තා. ඒ අල්ලා ගැනීම තමයි සංස්කාර කියලා කියන්නේ. එතන සකස් ඒ හිත ඒ තනත්තියගේ හිත සකස් වුණා ඒ පිළිබඳ ආසාවකුත් එක්ක කොයිතරම් ලස්සනද කියලා. ඒ එක්කම ඊළඟට ඒකම බින්දලා ගියා. දැන් මේ පින්නතුන් දන්න ඔය පොඩි දරුවෝ සමහර විට සබම් බෝලේ පුම්බනවා. සබම් බෝලේ පිම්බලා ඔක අහසේ පාවෙලා යනකොට හරි ලස්සනයි. පුදුම විදියේ සිතුවම් පටක් වගේ බොහොම ලස්සනයි. ඒක අල්ලන්න කිට්ටු වෙනවත් එක්කම ඒක පුපුරලා යනවා. කොහෙද ගියේ?
අන්න ඒ උත්තරය එතකොට සොයා ගන්න ඕනේ. ඒ කුඩා දරුවට ඒක ගැන හිතන්න තේරෙන්නේ නැහැ. සමම්බෝල තව තවත් සමම්බෝල පුඹ ඉන්නවා. මේ සංසාරේ අපි කරෙත් ඕක තමයි. නමුත් මේ විදර්ශනා යෝගියා කරන්නේ මේ පිම්බීමත් එක්කම මේ පිම්බුණු බෝලය බිඳෙනාත් එක්කම සිදුවෙන දේ අතුලත සිදුවන දේ බලනවා. ඒක බැලීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරය අර තව තවත් බෝල පුඹ ඒ ඔස්සේ දිවීමයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අන්න මේක බිඳීමත් එක්කම ඒ කියන්නේ මේක පිළිබඳව යම් කිසි ආසාවක්. දැන් ඒකම තමයි නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම ධර්මයේ මේ හැම එකක් දිහාම බලන්නේ නාම රූප සංස්කාර හැටියටයි. මෙතන මේ නාම ධර්ම හැටියට දැන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන ධර්ම නාම ධර්ම හැටියට සැලකුවොත් මේ හැම එකක් ආශ්‍රයෙන්ම වේදනාවක් පවතින වින්දනයක්. ඒක තුලින් සංඥාවක් හැඳිනීමක් ඇති කර ගන්නවා. ඒ තුලින් යම් යම් චේතනාවල් ඇති කර ගන්නවා. ඒව අනුව ස්පර්ශයක් පිළිබඳව යම් කිසි හැඟීමක් ඇති වෙනවා. ඒක එක්කම ඒව හැම දෙයක්ම දිහා බලන මානසිකාරයක් මෙනෙහි කිරීමක් තිබෙනවා. ඕක ටිකයි නාම ධර්මය කියලා කියන්නේ. එතකොට ජීවිතයේ එක් එක් අවස්ථාවක් අරගෙන බැලුවාම නාම ධර්ම හැටියට තියෙන්නේ ඔච්චරයි. අර නන්දාවත් අර එතකොට අර එක් එක් රූපය අධ්‍යා බලන අවස්ථාවේ අන්තිමට මේවා බින්දෙනකොට හිතා ගන්න නැති මොකද්ද මේ බින්දෙන්නේ? මගේ හිතයි මේ එක්කම බින්දෙන්නේ. එතකොට විදර්ශනාව වෙනකොට අර අරමුණ බිඳීම පමණක් නෙවෙයි. සාමාන්‍ය ලෝකයා අරමුණ බිඳීම දකිනවා. බින්දෙන අරමුණ දැකලා තව තවත් අරමුණු නගා ගන්නවා. ඒවාවත් නිත්‍ය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ওই විදිහේ මිරිඟුවක් ඔස්සේ දුවන ලෝකයක් තිබෙන්නේ. නමුත් යෝගාවචරය අර බින්දෙන අරමුණත් එක්කම ඊළඟට ඇතුළත බලනවා. මොකද්ද වුනේ? ඒක එක්කම ගත්තු හිතත් බිඳුනා. ඊළඟට ගත්තත් එච්චරම තමයි. ඒ බින්දෙන හිත. ඒ බින්දෙන හිත බලනකොට ඔන්න ඒක එතන තේරෙනවා. මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ. මමයි කියලා ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන සංස්කාර සමූහයක් විතරයි. සංස්කාර සම්තතියක් පමණක් විතරයි. යථාර්ථය යථාභූත වශයෙන් දැකලා නොකලකිරී ඉන්න බෑ. යථාර්ථය දැකලා දැන් ඇතම් කෙනෙකුට ඕන වෙනවා මේ භවය ගැන පැවැත්ම ගැන කලකිරීමක් නැතුව ජීවත් වෙන්න. ඒකම සත්‍යයක් දකින්න ඕනකම තියෙනවා. මේක හරියන්නේ නැහැ. අපි ඇතම් අවස්ථාවල උපමාවට කිව්වේ අර පොඩි දරුවෙකුට ලස්සන කේක් කෑල්ලක් දුන්නාම ඒක ලස්සන බල අනිත් ඇයට උජෝ වඩවල ඉන්නත් ඕන, කන්නත් ඕන. මේ දෙකම කරන්න බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ යථාර්ථය යථාභූත වශයෙන් සත්‍ය හරියට දැකලා නොකලකිරී ඉන්නවා කියලා හිතාගන්න එක මුලාවක්. ඒක නිසා අපිට සත්‍ය කතා කරන්න සිද්ධ වෙනවා. යථාභූත ඥාන දර්ශනයත් එක්කම එනවා නිබ්බිදාව කියලා කියන කලකිරීම. ඇත්ත වශයෙන්ම ඒක ඔය අපි වචන කීපකින් කියාපු එකම තමයි ඔය ධර්මයේ විදර්ශනා ඥාන වශයෙන් දක්වන්නේ. ඒක ඊ타ත්ම ශීඝ්‍රාන්තමින් සිත තුල වන පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ අවසාන ප්‍රතිඵලය වශයෙන් තමයි ඔය සෝවාන් ආදී කියන මේ මාර්ග ඥාන ආදී ලැබෙන්නේ. එතකොට පළමුවෙන්ම දැකිය යුතු දේ තමයි අනිත්‍ය ස්වභාවය. ඒකයි අර අනිත්‍යය පිළිබඳව අනිත්‍ය වශයෙන්ම අවබෝධය ඇති කර ගන්න ඕන. මේ පංචස්කන්ධය පිළිබඳව දැන් රූප ගොඩක් වේදනා ගොඩක් කියලා කියන්නේ මොකද? ගොඩක් නම් ඒක එකක් වෙනස් වෙන්න නැති වෙන්නත් ඕන. නැති වෙන ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒකට තමයි අර නොයිකුත් වැඩි අර පෙන පිඬක් ආදී උපමාවල් දක්වලා තිබෙන්නේ. වැස්ස වහින වෙලාවට අර පෙන වේදනාවල් හිමින ආකාරය දක්වලා තිබෙනවා. රූපය පෙන පිඬක් කියලා තියෙනවා. වේදනාව දීබුලක් ඔය ආදී උපමාවලින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මේවායේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. මේක ශීඝ්‍රව මෙනෙහි කරනකොට මේ ඇතිවීම නැතිවීම ස්වභාවය ශීඝ්‍රව මෙනෙහි කරනකොට මේ තුලින් ඇති වෙන්නේ මේ ශරීරයේ මේ පැවැත්මේ ඇති ආදීන ස්වභාවය. මේ හැම එකකම ඇති ආදීන ස්වභාවය දොස් ස්වභාවය වැටහෙනවා. ඒකම කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම තුලින් තමයි නිවන් දොර ඇරෙන්නේ. ඒ කලකිරීම තුලින් ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩන්න පෙළඹෙනවා. ඒ වඩන්න පෙළඹෙන්නේ මොකද? මේ කලකිරීම තුලින් මට තවත් මේ පැවැත්මේ මේ විදිහේ පැවැත්මක් නැවත මවා ගන්න මට අවශ්‍ය නැහැ කියන ඒ හැඟීම ආවහම ඒකට උපාය සොයනවා. දැන් ඒක හරියට අපිට කියන්න පුළුවන් දැන් මේකට ධර්මයේ දක්වලා තිබෙන්නේ නගන්හාති භවං කංචි සුතත්තංව අයෝගුලං. හොඳටම රත් වෙච්ච යකඩ ගුලියක් අල්ලන්න අකමැති වගේ මේ මුළු මහත් පැවැත්මම අල්ල ගන්න කැමති නැති තත්වයකට සිතපත් වෙන යෝගාවචරයගේ. අන්නේ අවස්ථාවේදී තමයි එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ පැවැත්මේ යථා ස්වභාවය දැකලා හිත මොහොතකට මිදෙනවා අර පංචස්කන්ධයෙන්.
මේ රූප වේදනා ආදී පිළිබඳව ඒ තිබුණු ඇල්ම ඒව නැති වෙලා ඔන්න යම්කිසි ඒකම තමයි මේ ශාන්තිය අවසාන නිර්වාණ ශාන්තිය කියලා කියන්නේ. ඒ පංචස්කන්ධයෙන් මිදුණු తত্ত্বය ඒ සිත. ඒකමයි අර රහතන් වහන්සේගේ අවසාන සිත හැටියට මතුවෙලා අන්තිමට නැවත උත්පත්තියක් අර ජාති කෙලවර කිරීමක් ජරා කෙලවර කිරීමක් ආදී වශයෙන් දක්වන අජාතං අජරං කියලා බුදු පියාණන් වහන්සේ දක්වන නිර්වාණ ධාතු ඕකයි. එතකොට ඒකට යන මාර්ගයයි මෙන්න මේක තුලින් පේන්නේ. ඉතින් අර රූපය ගැන අර තරම් මාන්නයක් ඇති කරගෙන සිටි රූපනන්දාව පිළිබඳව එක ධර්ම දේශනාවක් තුලින් අර කියාපු බුදු පියාණන් වහන්සේගේ උපාය කෞශල්‍ය තුලින් අරහත්ත්වය ලැබුවා නම් ඒ තැනැත්තිය අපිට හිතා ගන්න පුළුවන් මේවා අපටත් බැරිද කියලා. සමහර විට සාංශාරික පුණ්‍ය ශක්තිය තමන්ගේ ගැබ්බෙලා තිබෙන්න පුළුවන්. මේකට පොඩි අඩුපාඩුවක් තියෙන්නේ අර සත්‍ය පිළිගන්න අකමැති. ඒ වෙනුවට සත්‍යය වසන් කරන්නයි කැමති. ඉතින් ඒ විදිහට කල්පනා කරනවා නම් කවදාවත් බෑ මේ සංසාරයෙන් මිදෙන්න. මේ කථාන්තරය තුලිනුත් ඒ වගේම මේ ගාථාවලුත් අපිට ගන්න තියෙන්නේ ඒකයි. ඊළඟට මේ ශාරීරිය පිළිබඳව අර විවච්ඡේදනය ධාතු වශයෙන් සලකලා බලනකොට ඒක ඉතාමත්ම පහසු දෙයක් කෙනෙකුට. ඒක පැත්තකින් කියනවා සරලයි ඒක. නිතර මෙනෙහි කරන්න ඕන මේ ශරීරය තුල තිබෙන දැන් ඔය පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම, අසුභ වශයෙන් මෙනෙහි කිරීම, ධාතු වශයෙන් මෙනෙහි කිරීම මේවායින් බලාපොරොත්තු වෙන්නේ මේ ශරීරය පිළිබඳව ඉස්සෙල්ලා මේක අසුභ සංඥාව කියන එක දැන් අපි දන්නවා ඒක සාමාන්‍ය ලෝකයා අසුභ කියන වචනෙට අකමැති. ඒක අපිට හිතා ගන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ අසුභ කර්මස්ථාන දෙන්නේ මොකද? අති දීර්ඝ කාලයක් ලෝකයා මේ සුභ සංඥාවෙම ගැලිලා ඉඳලා තිබෙනවා. මේක යම්කිසි සීමාන්තික විදියට සුභ සංඥාවේ ගැලිලා සිටින නිසා ඒක තරමක් දුරට සමහන් කිරීමටයි මේ අසුභ සංඥාව වඩන්නේ කියලා තියෙන්නේ. ඒක කළාට පස්සේ ඔන්න ඊළඟට උපේක්ෂාවට ගන්නවා. උපේක්ෂාවට ගන්න උපකාර වෙන්නේ යන අර ධාතු සංඥාවයි. ධාතුන් වශයෙන් මේක දැක්කට පස්සේ මේ ඇතුළතත් පිටතත් ධාතුන්. ඒ විදිහට හිතනකොට අන්න හිත ක්‍රමක්‍රමෙන් උපේක්ෂාවට එනවා. ඒක සඳහා තමයි දැන් අර බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ තියෙන ධාතුයෝ ශුඤ්ඤතෝ පස්ස. ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ මෙතන හිස් කියලා. ඒ අවබෝධයන ආකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මෙතන මේ තුලින් අපිට විදර්ශනාවට අදාළ හුඟක් කාරණා මතු කරගන්න පුළුවන්. මේ රූපනන්දාව පිළිබඳ කථාන්තරය විශේෂයෙන්ම දැන් මේ සංස්කාරවල ස්වභාවය සංස්කාර කියලා අපි මේ කියන්නේ සකස් කිරීම ආනන්දීම් සමූහයක් මුළු මහත් ජීවිතය තුළ මේවායේ ඡායාරූප ගත්තත් නැතත් අපි එදිනෙදා ඒ සිතුම් පැතුම් ගැන හිතලා බලනකොට සිත සංතානයේ තැන්පත් වෙන්නේ මේවා සංස්කාර හැටියටයි. මේ හැම එකක් තුළම අර මෙය මම වෙමි මෙය මගේ මම වෙමි මෙය මාගේ ආත්මයයි කියලා ඒ ආදී වශයෙන් මේ චිත්ත සංතානයේ අර මමත්වයේ නිසා තැන්පත් වෙනවා යම්කිසි අත්දැකීම් රාශියක්. ඒවායේ කර්ම ශක්තිය හැටියට දක්වන්නේ ඒකයි. ඒවායේ ප්‍රතිඵලය නම් ඒවායේ ප්‍රතිඵලය හැටියට විපාක නොදී ඒව නැති වෙන්නේ නැහැ. එහෙම ස්වභාවයක් තියෙන ධර්මතාවක්. ඒක නිසා තමයි අනන්ත කාලයක් සංසාරයේ නැවත උත්පත්ති ලබා දෙන්නේ. ඔය ඉල්ලුවනේ ඔන්න එහෙනම් කියලා දෙනවා. ඔය ඉල්ලුවනේ ඔන්න එහෙනම් කියලා දෙනවා. සමහර විට බලාපොරොත්තු වෙන්න පුළුවන් මැරෙන අවස්ථාවේදී මට නම් යන්න ඕනේ දිව්‍ය ලෝකේ එහෙම නැත්නම් අහවල් තැනේ කියලා. ඒකයි හිතුවට ප්‍රතිවට ලැබෙන්නේ නැහැ. මොකද ඊට සුදුසුකම නැහැ. සුදුසුකම නැත්තේ තමන් අකුසල් කර්ම කරලා තිබෙනවා, පාප කර්ම කරලා තිබෙනවා නම් ඒකට නියමිත ඒවයි විපාක පැසවන දෙන තැන් තියෙනවා මේ විශ්වයේ තුල. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ භවය කියලා එකක් තිබෙන්නේ. මේ ලෝකේ අපි මේ ඒ ලෝක තියෙනවා, අපායවල තියෙනවා, නිරේ තියෙනවා කියලා කියන්නේ ඒවා තියෙන්නේ මෙන්න මේ විඥානේ මේ සත්‍යය තුළ තිබෙන අවිද්‍යාවේ මේ කර්ම වේග පැසවන්න ස්ථාන අවශ්‍ය නිසා. එතකොට ඒ ස්ථානවල ගිහිලා උපදිනවා. ඉපදිලා අර විදිහටම ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ දීර්ඝ දුක් ස්වභාවය දුක පිළිබඳ කථාන්තරය Tamanට ඒවා අත්දකින්න සිද්ධ වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙන්න මෙතන මේ අර රූපනන්දාවට පෙන්නපු රූපය තුල ඔක්කොම තියෙනවා ජරාව ව්‍යාධිය මරණය මේ හැම එකක්ම අන්තිමට දි รา ගිහිල්ලා ඒ තැනැත්තියට ගිය කල ඒක තුලින් අන්න අවබෝධය අර රූපනන්දාව අවබෝධය මතු කරගත්තා. අපිත් එතකොට ලෝකයේ දිහා බලන්න තියෙන්නේ අන්න අර කියාපු වැරදි දෘෂ්ටි අත්හැරලා ඒ කියන්නේ ජරාව කියලා කියන මේ මහලු වීම කියන එක ඇත්ත වශයෙන්ම අපි පිළිගන්න සූදානම් විය යුතු දෙයක්. මේ ජීවිතේ මහලු වයස කියන එක හංග ගන්න දෙයක් නෙවෙයි. ඒක හැම දිනාටම පොදු දෙයක්. එතකොට මේ මහලු වයස ආශ්‍රයෙන් අපි තන්පත් බවත් අවබෝධයත් උපේක්ෂාවත් ඒක දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවට අනුත්තරවට වෙලා තමනු මාගත්තු තරුණ භවක ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක ඊටාත්ම ඥානකමක් බොළඳකමක්. ඒක සමහර විට ඔය
මේ කාලේ ඉන්න රූපනන්දාවන්ගේ ඇතම් සිරිත් වෙන්න පුළුවන් බටහිර ලෝකයේ ඒවා ආදර්ශයට ගන්න අපේ බෞද්ධ පින්නතුනුත් ඉන්නවා සමහර විට නාගරික සමාජයේ ওই විදිහට මේ තුලින් වෙන්නේ මොකද? Tamanට අර ධර්ම ඇසෙන මතු කරගන්න බැරි වෙනවා. ලෝකයේ තිබෙන ඊ타ත්ම විශිෂ්ට දේ තමයි මේ ධර්ම ඇස මතු කර ගැනීම. අනිකුත් සියලුම දැනුම් ඒ කොයි විදිහට හඳට යන්න තරමට ඒ හැකියාවල් තවාල් ගැත්තත් Tamanගේ ජීවිතය ගත කරන්නේ අපායට යන තත්ත්වෙින් නම් හඳට ගිහිල්ලා ආපු කෙනා ඊළඟට ගිහිල්ලා උපදින්නේ මේ නිරයේ අපායේ. ඉතින් එයින් ඇති ඵලය මොකද්ද? ඊළඟට අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ලෝකයේ නොයෙකුත් විදිහේ දැනුම් මට්ටම් පිළිබඳව උපාධි ආදී වශයෙන් නොයෙකුත් මාන්න ඇති කරගෙන සිටිනවා. ඒ විදිහේ තවත් නොයෙකුත් නිලතල තිබෙනවා. නිලතල බලතල ධනය ඔය හැම එකකින්ම ඉහළටම වැඩිමුණු අය සමහර විට බරපතල කර්මයක් නිසා පාප කර්මයක් නිසා ඉහිලා උපදින්නේ නරක තැන්වල. ඔන්න ඒ විදිහේ භයානක තත්ත්වයක් මේ සංසාරයේ තිබෙනවා. ඒක නිසා බුදු පියාණන් ඒක නිසාම තමයි බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ. අපි මේ බුදුරජාණන් වහන්සේට ගරු කරන්න වෙන සාමාන්‍ය සුළුපටු දෙයක් නිසා නෙවෙයි. නහි සීලවතං හේතු උප්පජ්ජಂತಿ තථාගතා අට්ඨක්ඛරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා කියලා පරිණි බෞද්ධ පඬිවරුන් කියාපු ගාථාවක් තිබෙනවා. සාමාන්‍ය සීල වෘතයක් උගන්වන්න නෙවෙයි තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වී වදාරන්නේ. අට්ඨක්ඛරා තීනිපදා අකුරු 8කින් යුත් පද තුනක් දේශනා කරන්නයි. දේශනා කිරීමයි සම්බුදු රජාණන් වහන්සේලා කරන්නේ. පද තුන මොනවාද? අනිච්චං දුක්ඛං අනාත්තා. ඒක තුලම තියෙනවා අකුරු 8ක්. අකුරු කියලා කියන්නේ අර ස්වර හැටියට මාත්‍රා 8ක් තියෙනවා. ඔන්න එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයයි අපේ බෞද්ධ පින්නතුන් විසින් ඇත්ත වශයෙන්ම පුරුදු කර යුත්තේ. ලෝකයේ මේ තමන්ගේ ශරීරය පිළිබඳවත්, බාහිර දේ පිළිබඳවත් මෙන්න මේ ත්‍රිලක්ෂණය යම් ප්‍රමාණයකට දිනු කරගත්තා නම් ක්‍රමක්‍රමයෙන් අර කියාපු ප්‍රඥාවට ලං වෙන්න පුළුවන්. මේ දැනුම හැටියට මේ කොච්චර ගොඩ ගහගත්තත් ඒවයින් ඇති වැඩක් නැහැ. ඇත්ත වශයෙන් මේ බොහෝම ලෝකයා රැස් කරගන්නේ මේ අත්දැකීම් මේ ජීවන දීර්ඝ සමහර විට ඇතම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා. නමුත් ඒ මුළු මහත් ජීවිතයේ එකතු කරගත්තු අත්දැකීම් රාශියේ රොඩ අරගෙනයි මේ පුද්ගලයා යන්නේ. ඒකේ සාරය ගත්තේ නැහැ. එතකොට සාරය නම් අන්න අර කියාපු අනිත්‍ය දුක්ඛ අනාත්ම තමාගේ ජීවිතය තුලිනුත් තමන්ට හමු වෙන දකින්න ලැබෙන තම තමන්ගේ අසුරු කරන අයගේ ජීවිත තුලිනුත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකින්න පුරුදු වෙන්න ඕන. දැන් සංඝයා වහන්සේලා ඔය මළගියකට යනකොට කියන්නේ අසුබ දර්ශනයකට යනවා කියලා. නමුත් දැන් කාලේ ඔය ගිහි පින්වතුන් නම් මළ ගෙදරකට යනවා කීමත් මගුල් ගෙදරකට යනවා කීමත් අතර වැඩි වෙනසක් නැති වෙන්න පුළුවනි. කොයි හැටියකෝ වේවා අපි යන්නේ බඳු අවස්ථාවල පවා අපගේ හිතවතෙක් නැති වුණා. එහෙම නැත්නම් ඒ රෝගී තත්ත්වයටපත් වුණා, බලාපොරොත්තු නැති මරණයකටපත් වුණා. ඊළඟට ඒ වගේම තමන් අසුරු කරන අය ඒ හොඳට පෙනුමට හිටු ගාය ඊළඟට අර කියාපු අර ඇට වලින් කර නගරයට ගියේ කල දක්වනවා මේ ශරීර කූඩු වලින්. මේ බඳු මේ නිදර්ශන කොතිකුත් තිබෙදී අපට මේ ධර්මය දකින්න බැරි වෙන්නේ මොකද? කොයිතරම් පොත් ලියලා තිබුණත්, කොයිතරම් හොඳ ගැඹුරු පොත් ලියලා තිබුණත් අපි මේක අත්දැකීම් වශයෙන් අපේ ජීවිතේට නගලා දකින්න පුරුදු වෙන්නේ නැත්නම් මේ ධම්මැස දිනු කරගන්න උත්සාහ කරන්නේ නැත්නම් හැමදාම හොඩි පන්තියමයි. හැමදාම එතනමයි. කොච්චර දිනුවේ උගත්ය කියලා හිතුවත් මේ தත්ත්වය Taman අර කියා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට පිළිකුල් මානසිකාර්ය ඒ වචනව නම් පිළිකුල් වගේ තමයි. දැන් මේ පින්නතුන්ටත් සමහර විට ඔය බරපතල රෝගයක් හැදුනාම දොස්තර මහත්තුරු දෙන බෙහෙත් තිත්ත තමයි. සමහර විට ඕනනම් සීනි ටිකක් එක්ක ගන්නත් වෙනවා. ඉතින් කොහොම හරි තිත්ත නමුත් මේකෙන් වැඩේ කෙරෙනවා නම් මේ ඒකයි වැදගත් වෙන්නේ. ඒ වගේම බුදු පියාණන් වහන්සේත් මේ චතුරාර්ය සත්‍ය කියලා බුදු පියාණන් වහන්සේ ලෝකයට දක්වා වදාළ මේ දේශනාව ඒක සාමාන්‍ය ලෝකයා මේක පිළිගන්න කැමති නෑ. මොකද මේ දුක කියන එක මේ සමහර කෙනෙක් මේක හිතා ගන්නවා මේ පැවැත්මේ නම් වරදක් නෑ. මේ අපේ පොඩි අඩු මේ ටික විතරයි දුක කියලා ඒ ටිකක් වෙන් කරලා ගන්න බලනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මුළු මහත් සාංශාරික අත්දැකීම පසුබිම් කරගෙන වදාලා මේ මුළු මහත් පැවැත්මම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් කියාගෙන ගිහිල්ලා අවසන් කරන්නේ මොකද? කොයි වචනයෙන්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඇතැම් උගතුන් මේ දුක පිළිබඳ විග්‍රහ විවරණය කරනකොට අර අද කොටස අමතක කරනවා. ඒක අමතක වෙනවා ඇති සමහර විට. ජාතිය දුක ජාතිය දුක කෙසේ වෙතත් ජරාව ව්‍යාධිය ඕවා දුක බව පිළිගන්න කැමති. ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හායෙක් වීම ඕවා දුක් තමයි. නමුත් අර බුදු පියාණන් වහන්සේ සැකෙවින් කියතොත් කෙටියෙන් කියතොත් මුළු මහත් පංචස්කන්ධයම දුකයි කියන කියමන නම් පිළිගන්න කැමති නෑ ඇතම් කෙනෙක්. ඒක නිසා තමයි ඔය බොහෝ දෙනා සුභ සංඥාව ඔස්සේ දුවන්නේ. ඉතින් නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේකයි සත්‍ය తත්වය. මේක අවබෝධ කරගන්න තාක් මේ සංසාරයේ දුක් විඳිනවා.
ඒ නිසා ඒකට මේකට නිදර්ශනකතුත් බල තමන්ට උමනා නම් අවට බලනකොට පමණක් නෙවෙයි තමන්ගේ ශරීරයනොත් ඒක ලබා ගන්න පුළුවන්. ඒක නිසා තමයි අර විදර්ශනාව පිළිබඳ ප්‍රකාශ කරලා තියෙන ඇතම් කෙනෙක් තමන්ගේ ශරීරය දිහා බලලා ශරීරයේ පැවැත්ම මේක ගැන හිතලා මේ අර සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට කාය පිළිබඳව කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන ඒවා තමා පිළිබඳවත් අනුන් පිළිබඳවත් යොමු කරන්න පුළුවන්. තමාගේ කය පිළිබඳවත් අනුන්ගේ කය පිළිබඳවත් තමන්ගේ වේදනාවන් පිළිබඳවත් අනුන්ගේ වේදනාවල් තමන් විඳින්නේ නැති බව දන්නවා. නමුත් ඒ වායේ ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් අපිට දැනගන්න පුළුවන් ඒ වේදනාවන්ගේ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය ආදී. ඉතින් ඒ සිත්වල හැසිරීමත් ඒ විදිහටමයි ධර්මයන් පිළිබඳවත් ඒ කියපු හොඳ නරක වශයෙන් දක්වන හැම එකක්ම මේ හැම එකකම යථා ස්වභාවය වටහා ගන්න ඕන විදර්ශනාත්මක වශයෙන් ඒ දැනගන්න නම් අන්නර කියපු ඒ සතිපට්ඨාන භාවනා ආදී බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නිවනටම මාර්ගය හැටියට දක්වා වදාළ ඒ ධර්මයේ ගරුතැන් වල තබලා ඒවා පිළිබඳව අධ්‍යයනය කරලා ඒ උපාධිය ආදී ලබාගෙන ඒ විදිහට නිවන් දකින්න බෑ. ඒවා ඇත්ත වශයෙන්ම තමන්ගේ ජීවිතයට ලං කරගෙන භාවනාමය වශයෙන් භාවනාමය මනසට ගෝචර කරගෙන තමයි මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා අපි මේ විදිහේ සූත්‍ර මේ විදිහේ ධර්ම කථාන්තර ආශ්‍රයෙන් අපි පාඩම් ගන්න ඕන. බුදු පියාණන් වහන්සේ නැති වුණත් අපිට ධර්මයේ තිබෙනවා. මේ කථාන්තර ආශ්‍රයෙන් අපි එදිනදා ජීවිතේ මේ එක දේශනාවක් ගැන හරි හිතට ගැඹුරින් යොදලා කල්පනා කරලා ඒ විදිහට අපේ ජීවිතය හසුරුවා ගන්න උත්සාහවත් වෙනවා නම් ආරම්භක වශයෙන් යම් කිසි ශීලයක පිළිපදලා ඒ ශීලය අවශ්‍ය දෙයක් හැටියට ඇතම් කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. මේවා හිටි ගමන් ඉබේම පහළ වෙන දේවල් හැටියට ඇතම් කෙනෙක් වරදවල තේරුම් ගන්නවා. දැන් මෙතන රූපනන්දාවත් ඒ අනිත් කෙසේ කර්ම කෙසේ වෙතත් ඇතම් විට මා පාරමී පිරුණු තැනැත්තියක් වෙන්නේ නැති. අපි නිතර මතක් කරලා දෙන්නේ බුදු පියාණන් වහන්සේට කෙනෙකුට නිවන අමුතුවෙන් මතු කරලා දෙන්න බෑ. ඒ අයගේ පාරමී ශක්තිය අනුවයි බුදු පියාණන් වහන්සේගේ අවධානය පවා යොමු වෙන්නේ. ඒක අපට හොඳට පැහැදිලි වෙනවා මහා කරුණා සමාපත්තිය ආදී ඒ කථාන්තර වලින් ලෝකයේ දිහා බලා වදාරනකොට බුදුරජාණන් වහන්සේට පෙනෙනවා අතීත පාරමී ශක්තියින් මතු ඒවා දියුණු කෙනා. අන්න ඒ විදිහට කල්පනා කරලා බලනකොට අර ඉක්මනින්ම මේ ධර්ම අවබෝධය කළ අය අතීතයේ පාරමී ශක්තිය නැති අයයි. ඒ අනුව අපි හිතන්න නරකයි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ශීල සමාධි ප්‍රඥා මාර්ගය ඒක එහෙම ඒ විදිහේ මාර්ගයක් නැත, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැත කියලා. අපි යන්නේ සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නිවනට උපකාර වන මේ මාර්ගයේ පිළිපදින්න ඕන අමුතු මාන්නයක් ඇති කරගන්න නැතුව ඒවා පිළිපදිනකොට තමන්ගේ පාරමී ශක්තිය දිනුවා නම් ප්‍රගතිය ඉක්මන් වෙන්න පුළුවන්. හරියට ශීලය පිළිපදිනව නම් සමාධියේ හැසිරෙනව නම් ඒ තමන්ගේ පුණ්‍ය ශක්තිය දිනු නම් අනිත් අය අවුරුදු ගණනකින් කරන දේ සමහර විට දින ගණනකින් කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ යෙදෙන්න ඕන. ඒ යෙදීමක් නැත්නම් මේක හරියන්නේ නැහැ. අන්න ඒක නිසා දැන් කොයිතරම් මේ සාමාන්‍ය ලෝකයේ උගත් හැටියට සැලකුවත් මෙන්න මේ ධර්ම ඉවත් කළා බෑ. මේ කය වචන හික්මවා ගැනීම වශයෙන් යම්කිසි ශීලයක සමාදන් වෙලා ඊළඟට යම්කිසි කමඨහන් අරමුණක් තුලින් සමාධිමත් කරගන්න ඕන හිත සමාධිමත් වුණු හිතටයි යථාභූත වශයෙන් මේ ලෝකයේ යථා තත්ත්වය වැටෙන්නේ. ඒක නිසා මේ හිත තන්පත් වුණාට පස්සේ ඔන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වා ආදාළ මේ දේශනා අනුසාරයෙන් අපි අර ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඕන. අනිත්‍යං දුක්ඛං අනාත්තා කියන එක නෙවෙයි. ඒක අර කියාපු නාම රූප ධර්ම ආදී ඒ ආශ්‍රයෙන් මේවායේ අනිත්‍යතාව මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම මෙනෙහි කරනකොට තමයි යම්කිසි අවස්ථාවක අර මේ අවශ්‍ය කාරණා සම්පූර්ණ වුණා නම් අන්න මේ අර විදර්ශනා ඥාන පරම්පරාව තමන්ගේ චිත්තසංතානයේ ගමන් කරනවා. දැන් යම් කිසි කෙනෙකුට ඇලුම් කරනවා නම් ඒ ඇලුම් කිරීමේ අවසාන ප්‍රතිඵලයක් එහෙම නැත්නම් යම් කිසි දෙයක් පිළිබඳව ඇල්මක් ඇති කර ගන්නවා නම් ඒ ඇල්මේ ප්‍රතිඵලයක් හැටියට ඒ දේ ලබාගෙන සතුටු වෙනවා වගේ. දැන් මේකේ අනිත් පැත්ත තියෙන්නේ මේ ලෝකයේ පිළිබඳ ඡන්දය ඉවත් කරාම ඒක අන්තිමටම ගිහිල්ලා කෙලවර වෙන්නේ නිර්වාණය කියන ඒ පරම ශාන්තියෙන්. මේ ඇලුම් කියලා කියන දේවල් ඇත්ත වශයෙන්ම ඒවායේ ප්‍රතිඵල හැටියට දැන් යම් කිසි දෙයකට විශේෂ ඇල්මක් ඇති කරගත්තා. ඒක නිසා ඒ තණ්හාව නිසා යම් කිසි උපාදානයක් ඒක අල්ලගත්තා. ඊළඟට ඔන්න ඒක ලබාගත්තා කියලා හිතා ගන්නවා. ඒක එක පැත්තකට ක්‍රියා කරන එකක්. අනිත් පැත්තට හරවන්න නම් මේකේ අනිත්‍යතාව දකින්න ඕන. ඒක තමයි අර විදර්ශනා ඥාන දක්වනකොට කියන්නේ මේ අනිත්‍යතාව දෙකක් හැටියට සලකලා බලනකොට ඇතිවීමයි නැතිවීමයි මෙතන තියෙන්නේ. මේ හැම එකකම ඇතිවීමයි නැතිවීමයි. මේ ඇතිවීමයි නැතිවීමයි ගැන සිත යොමු කරනකොට ක්‍රමක්‍රමයෙන් මේ නැතිවීම පක්ෂය වැඩියෙන් වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒක තුලින් තමයි මේවා බිඳිලා යනවා. අර සමම් බෝල පුම්බන කතන්තරේ වගේ
මේක තුල මේක නිෂ්ඵල දෙයක් හැටියට වැටහෙනකොට මේ හැම එකක්ම ව්‍යර්ථ වෙන දේවල් හැටියට සැලකනකොට අන්න ඒ තැනත්තා තුල කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම තුලින් තමයි යම් කිසි අවස්ථාවක නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේගේ මේකට ශාන්තිය, නිර්වාණ ශාන්තිය කියලා කියන සැනසීම කියලා කියන්නේ තණ්හාව ක්ෂය කිරීම කියලා නොයෙකුත් වචන වලින් යොදන්නේ. ඒකම භව නිරෝධය කියලා කියනවා. පැවැත්මේ කෙලවරයි. එතකොට සාමාන්‍ය ලෝකයා මේ පැවැත්මම තහවුරු කරගෙන දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ඒක එහෙම් පිටින්ම නිෂ්ඵල ප්‍රයත්නයක්. ධර්මය හරියට අවබෝධ කරගත්තු තැනැත්තා දැන් අර රූපනන්දාව රූපේ පිළිබඳ මාන්නය ඇති කරගෙන හිටියේ. නමුත් අන්න සත්‍ය වටහා ගත්තා. එතකොට එතර රූපයක් නැතත් මේ ඇතම් පින්නතුන්ට බෑ මේ විදිහේ මේ අසුබ කියන වචනයටවත් සමහර විට මුහුණ දෙන්න. අන්න ඒ විදිහේ තත්ත්වයක් දුර්වල මානසික තත්ත්වයක් ඇතම් මුගතුන් තුල තිබෙනවා. අපි ඒක නිසා නුවණින් කල්පනා කරන්න ඕනේ මේ බුද්ධ ධර්මය කියන එක මේ අනිකුත් සියලුම දර්ශනයන් අභිභවා යන්නේ. මෙන්න මේ මුළු මහත් පැවැත්ම පිළිබඳ මෙතෙක් කිසිම කෙනෙකුට විසඳන්න බැරිව තිබුණා. ඒ ප්‍රශ්නය බුදු පියාණන් වහන්සේ විසඳුව නිසායි. ඒකයි අපි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ කියන තුන් ලෝකාග්‍ර කියලා කියන්නේ. ඒ වෙනේ දේශපාලන ධර්ම, සමාජ ධර්ම ඉදිරිපත් කරන නිසා නෙවෙයි. අපි ඒක හොඳට වටහා ගන්න ඕනේ. එතකොට අන්න ඒ ධර්මයේ නියම සාරය රැක ගන්න අපි උත්සාහ කරන්න ඕන. අප තුලිනුත් අනිත් අයට උපකාර කිරීමනොත් මේ රොඩ්ඩ විතරක් අන්තිමට ඉතුරු වුණොත් මෙතන සාසනයක් නැහැ. අන්න ඒකනේ මේ කරුණු ටික. එතකොට මම මේ කෙටියෙන් සඳහන් කළේ මේ පින්නතුන් අද මේ වටිනා පොයේ දවසේ ආදිවස්තුන්ගේ ශීලය ඒ වගේ මීටත් වඩා වටිනා ශීල සමාදන් වෙන මේ පින්නතුන් කය වචන හික්මවාගෙන මේ පැයක් පවන කාලය තුල මේ ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ කාලය තුල මේ පින්නතුන්ට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන්නා වූ ඒ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම හැටියට දක්වන ඒ ධර්මයන් දිනු කරගන්න යම් ප්‍රමාණවට ශක්තිය ඇති කෙන්නත් ඇති. කෙසේ හෝ ඒවා තවදුරටත් මෙන්න මේ බණ භාවනා ආදී ඉක්මනින්ම මේවා ලබා ගන්න ඕනේ කියලා මේවා කොට කරගන්න උත්සාහ කරන්නේ නැතුව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව සීල සමාධි ප්‍රඥා පුරුදු කරගනිමින් නිරන්තරයෙන්ම මේවාට යෙදිලා යෝගාවචරය කියලා කියන්නේ යෙදෙන තැන නැත්තම් මේවට යෙදිලා මේ කටයුතු කරමින් උත්සාහ කළොත් සමහර විට මේ ශාසනයේ අවසාන වාගේ හැටියට පෙනෙන මේ කාලයේ පවා තවමත් පුළුවන් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් උතුම් ආමානියන් සාක්ෂාත් කරගන්න. එතකොට මේ පින්නතුන්ට අද දින මේ රැස් කරගත්තු මේ කුසල චේතනා රාශිය තුලින් ඒ වගේම අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඇති කරගත්තු මේ ධර්ම ශක්තිය තුලින් මේ හැකිතා කල්යාණ මිත්‍ර ආශ්‍රය උපකාර කරගෙන බණ භාවනා කරලා හැකි ඉක්මනින්ම මෙන්න මේ කියාපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන මාර්ගඵල ප්‍රතිවේදයන් සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගන්න මේ කුසලයක් ඒකාන්තයෙන් හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම මේ විශ්වයේ යම් තාක් සිටිනවා නම් ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලා ඒ වගේම අවීචේ සිට අකනිටා දක්වා උපින් කැමති නිවන් කැමති සත්වයන් සිටිනවා නම් එහෙම දෙනාමත් අපගේ මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියලා පින්පොමුණන් සිතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු